समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද ඔබ හැම කෙනෙක්ම මේ වෙලාවේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ තාම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට ජූලි මාසේ 11 වෙනිදා 2021 රෝගාතුරව කලින් රෝගාතුරව ඉඳලා අභාවයට පත්වෙච්ච මෙල්බන් නුවර ජීවත් වුණු දේමුනි විනුරි දෙවංගාඩි සිල්වා අවුරුදු 24ක් ආයුෂ භුක්ති විඳපු දියණියට සහෝදරියට පින් පැමිණවීම සඳහා අද මේ උතුම් පින්කම සිද්ධ කරනවා. අමරජිත් ඩි සිල්වා ආදරණීය පියාණන්, උද්‍යාදී සිල්වා මෞතුමිය, මනුරි ඩි සිල්වා සොයුරිය සහ ඒ පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උතුම් වූ පින්කම සිද්ධ කර දෙන ලෙස අපිට ගෞරවයෙන් ආරාධනා කළා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින ප්‍රින්සි ඩි සිල්වා නෝනා මහත්මිනිය. ඊටම ශ්‍රද්ධාවෙන් එතුමිය ඉල්ලා සිටියා තමන්ගේ ඥාති දියණිය වෙනුවෙන් මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. ඉතින් ඒ පියාණන්ගේ හිතට ඇති වුණු වේදනාව, මවුට ඇති වුණු වේදනාව, දුක අඩු කරන්න පුළුවන් උතුම් පින්කමක් ලෙස තමයි මේ උතුම් පින්කම සංවිධානය කළේ. මොකද තමන්ගේ ආදරණීය දුවගේ වියෝව තාත්තටත් අම්මටත් ඒ විතරක් නෙමෙයි අනෙක් සොහොයුරිය මනුරි දුව ඒ හැමෝටම මහ වේදනාකාරී දුක්ඛිත අත්දැකීමක්. තමන්ගේ ආදරණීය සහෝදරිය අවුරුදු 24ක් වැනි කෙටි ආයු කාලයක් භුක්ති විඳලා තරුණ වියේදීම මිය ගියාම එය දෙමව්පියන්ට දරාගත නොහැකි, දරාගන්ට දුෂ්කර, ඊටාම බලවත් වේදනාවක්, දුකක් බවට පත් වෙනවා. ඉතින් අපිට කෙනෙකු මිය ගියාම වයස කීයෙන් මිය ගියත් අපට කළ හැකි දේ වන්නේ මේ විදියට උතුම් පින්දහම් කටයුතු කරලා චිත්තේන චිත්තං හිතින් හිතකට දෙයක් දීම පමණයි. නැතුව මියගිය කෙනෙකු වෙනුවෙන් අතින් අතට යමක් දීම පිළිබඳව බුදුදහමේ කොතනකවත් උගන්වන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරලා ධර්මයේ ඉගෙනගෙන ධර්ම ශ්‍රවණය කරලා ඒ පින් අපි අනුමෝදන් කරනවා. ඒ විතරකුත් නෙමෙයි, අපේ මියගිය ඥාතීන් අරමුණු කරලා පින් කරනකොට අපේ ශාසනයේ ථේරවාදී සම්ප්‍රදායේ විශ්වාසය තමයි, පිළිගැනීම තමයි මියගිය ඥාති කෙනෙකුට පින් බලාපොරොත්තුවෙන් ඉන්නව නම් ඒ අයටත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා හිත පහදාගෙන තමන්ගේ භවගාමී ජීවිතය සතුටු කරගන්න, වාසනාවන්ත කරගන්න, සුවපත් සහ සැපවත් භාවයට පත් කරගන්න අවස්ථාවක් තිබෙනවා කියලා. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සඳහන් වෙනවා එහෙම පින් අනුමෝදන් වන ඥාතීන් තමන්ගේ ඥාතීන් විසින් පින් අනුමෝදන් කිරීම නිසා ඒ අත්විඳින සුවපත් භාවය එක්ක ඒ ඥාතීන්ට නැවත පෙරලා ආශිර්වාද කරනවා කියලත් ධර්මයේ සඳහන් වෙනවා. චිරන්තිට්ඨතුනෝ ඥාති කියලා.
මගේ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා කියලා පින් අනුමෝදන් වන ඥාතීන් සුවපත් භාවයට පත් වෙලා සිද්ධ කරන ආශිර්වාදයන් පිළිබඳවත් අපේ ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. අපිට ඔවුන්ගෙන් ආශිර්වාදයක් ලබා ගන්න නෙමෙයි, අපි මියගිය අයට කරුණාවෙන් අනුකම්පාවෙන් යම්කිසි පින් ලබාගත හැකි භවයක ඉන්නවා නම්, പ്രേත භවයක හෝ දිව්‍ය භවයක හෝ වෙනත් පින් ලබාගත හැකි භවයක අපි නොදන්න, අපට අවබෝධයක් නැති ඒත් පින් ලබාගත හැකි තැනක ඉපදිලා ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. අන්න එවැනි භවයක උප්පත්තිය ලැබලා ඉන්නව නම් ඔබේ ආදරණීය දුවට තරුණ වියේදී මිය ගියත් ඇයට මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා පිනක් අත් කරගන්නට අවස්ථාවක් අනිවාර්යෙන්ම උදා වේවි. ඇයට පින් ගත හැකි තැනක ඉන්නව නම් මේ පින් අනුමෝදන් වී සුවපත් වන්නට, සපවත් වෙන්නට, දුකින් මිදෙන්නට අවස්ථාව ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාවත් එක්ක අපි දැන් ධර්ම දේශනාවට අවධානය යොමු කරමු. අපි පසුගිය දිනක ආරම්භ කරා තවත් උතුම් වටින ග්‍රන්ථ රත්නයක් ඇසුරු කරගෙන උතුම් ධර්ම පුස්තකයක් ඇසුරු කරගත්ත ධර්ම දේශනා මාලාවක්. ඒ ධර්ම දේශනා මාලාවේ අපි මාතෘකා කිහිපයක් සාකච්ඡා කළා. සංසාරයේ අපි මේ භවගාමී ජීවිතවලට, මේ භව ගමනට අපිව ගැට ගහලා තියෙන ප්‍රධාන අකුසල සිත ලෙස ධර්මයේ පෙන්වන්නේ ලෝභය, තණ්හාව. ඉතින් මේ තණ්හාව කියන, ලෝභය කියන ඒ අකුසල සිත කොයි ආකාරයටද වංචනික විදියට කුසලයක වේශයෙන්, ඒ කියන්නේ මේ අකුසල සිත කුසලයක වේශයෙන් අපේ මනසේ වරින් වර ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන්ම යහපත් දේවල් කරද්දී, යහපත් දේවල් කරන්ට වීරිය කරන අයගේ හිත් තුළ, බණ අහන අයගේ හිත් තුළ, දම් දෙන අයගේ හිත් තුළ, භාවනා කරන අයගේ හිත් තුළ, ගුරුවරයෙක් ගාව, දෙමව්පියෝ ගාව, ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාව පුහුණු වෙන අයගේ හිත් තුළ කොයි ආකාරයටද මේ සිත යෙදෙන්නේ කියන එක පිළිබඳව තමයි අපි ඇත්තටම අද මේ දේශනාවේදී සාකච්ඡා කරන්නේ. කලින් සිද්ධ කරපු සාකච්ඡාවන් තුලත් අපි සිද්ධ කළේ ඒ සිත් අඳුනා ගැනීම. කොයි ආකාරයටද මේ ලෝභය වෙනස් රටාවලින්, වෙනස් ස්වરૂපවලින් අපේ හිතේ යෙදෙන්නේ කියන එක පිළිබඳව. අද අපි කතා කරනවා අපච්චිති කාමතා වේශයෙන් වංචක ලෝභය අපේ හිතේ ක්‍රියාත්මක වෙන ආකාරයත් තව වෙලාව ඉතුරු වුණොතින් තවත් ස්වરૂපයන් එකක් හෝ දෙකක් මේ දේශනාවේදී අපි සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. මොකද්ද මේ අපචිති කාමතා කියන්නේ? අපචිති කියලා ධර්මයේ සඳහන් කරනවා ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් කරනු කැමැති බව අපචිති කාම කියලා කියනවා. ගරු බුහුමන් කළ යුතු ගුරුවර, දෙමව්පිය, වැඩිහිටි, ගුණවත්, සිල්වත්, නැනවත්, අන්න එවැනි ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් කරන අපව ඒ සඳහා පොළඹවන සිතුවිල්ලට කියනවා අපචිති කාම කියලා. හැබැයි මේක වරදව වටහා ගන්න එපා. ගෞරවයක් නොලැබිය යුතු අය ඉන්නවා කියලා. එහෙම කවුරුත් නැහැ. හැමෝටම ගෞරවයක් අනිකාගෙන් ලැබිය යුතුයි. හැමෝම ගෞරවයක් ලබන්න කැමති. අගෞරව කරනවට, අවමන් කරනවට කිසිවෙක් කැමති නැහැ. හැබැයි අපේ සම්ප්‍රදාය විශේෂයෙන් ගරු කළ යුතුයමයි කියලා පෙන්වලා දීලා තිබෙනවා ගුරුවරු, දෙමව්පියෝ, වැඩිහිටියෝ. බෞද්ධයෙක් නම් තුනුරුවන්ට, බුද්ධ ධර්ම සංඝ කියන තුනුරුවන්ට බෞද්ධයෙක් නම් පොදුවේ සියලුම
ආගමිකයෝ සියලුම ජනයා අපේ සංස්කෘතිය තුළ තේරුම් අරගෙන තිබෙනවා විශේෂයෙන් මව්ට ගරු කළ යුතුයි. පියාට ගරු කළ යුතුයි. තමන්ට උගන්වන ගුරුවරුන්ට ගරු කළ යුතුයි. ඒ වගේම වැඩිහිටියන්ට ඥානයෙන්, ශීලයෙන්, ගුණයෙන්, වයසින් වැඩිහිටියන්ට ගරු කළ යුතුයි කියන එක සෑම සංස්කෘතියකටම සෑම ආගමකම අයට පොදු ධර්මයක් ලෙස අපේ සමාජයේ සාකච්ඡා වෙනවා. එතකොට බොහෝ වෙලාවට අපේ හිත තුළ මේ වැඩිහිටියන්ට ගරු කරන්න, දෙමව්පියන්ට ගරු කරන්න, බුහුමන් කරන්න, තුනුරුවන්ට ගරු බුහුමන් කරන්න කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒ කැමැත්තට තමයි කියන්නේ අපචිත්තිකාමතා කියලා. ඒක බුදුදහමට අනුව කුසලයක්. කුසලයකට කැමැත්තක් නේ, කුසල ඡන්දයක්. තාම හොඳ කුසල් විදියටනේ බුදුදහමේ වැඩිහිටියන්ට සැලකීම, ගරු බුහුමන් කිරීම. ඒ කරුණු සලකන්නේ ගරු බුහුමන් කළ යුතු විශේෂයෙන් නම් කරපු උත්තමයින්ට විශේෂ වශයෙන් ගරු කිරීම පිනක් ලෙසනේ, කුසලයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට කාගේ හරි හිතේ ඒ උදාහර සිතුවිල්ල එනවා නම් මම මගේ අම්මට සලකන්න ඕන, මගේ තාත්තට සලකන්න ඕන, මගේ අත්තම්මා සීයා ඉන්නවා ඒගොල්ලොන්ට මං ගරු බුහුමන් කරන්න ඕන, සලකන්න ඕන. මේ විදියට කල්පනා කරලා කවුරු හරි කෙනෙක් ඇති කරගන්නව නම් සිතුවිල්ලක් වැඩිහිටියන්ට සැලකිය යුතුයි කියලා ඒක කුසල ඡන්දයක්. අපචිතිකාම කියලා කියනවා. එතකොට මාපිය ගුරුවර ආදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩා ලැබිය හැකි බව දත් ඇතම් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මාපිය ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට අපචිතිකාමතා වේශයෙන් හෙවත් ගරු බුහුමන් කරනු කැමැති බැව්හි ආකාරයෙන් පහළ වේ. ඔන්න දැන් අපිට අර කුසල ඡන්දය තියෙන එක හොඳ දෙයක්. ඒ කුසල ඡන්දය අපි ඇති කරගත යුතුයි. ඒ කුසලයට අපේ හිතේ කැමැත්තක්, උද්‍යෝගයක්, උනන්දුවක්, අලීනතාවක් ඇති කරගත යුතුයි. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ. හැබැයි අර අපි වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන්නට හෝ වේවා, ඒ හැම එකකදීම අපි යම්කිසි ආකාරයකට අපේ කාලය, ධනය, ශ්‍රමය මේ ආදී දේවල් අපි අතහරිනවනේ, කැප කරනවනේ. එතකොට ඒ සියල්ල ඇතුලේ අපි මේ සංසාර ගමනේ අඛණ්ඩව අරගෙන යන බලගතුම කෙලෙස් මූලය වෙච්ච ලෝභකම කියන ධර්මය ටික ටික ප්‍රහීන වීමක් වෙනවා මේ හැම පින්කමකින් මේක වෙනවා. සල්ප වශයෙන් හෝ මේ ලෝභයට පහර දීමක් සිද්ධ වෙනවා පින්කම් කරනකොට. මොකද ලෝභකම තියෙන කෙනා කාටවත් ගරු බුහුමන් කරන්නට, පුද සත්කාර කරන්නට, වන්දනාමාන කරන්නට, තමන්ට තියෙන ධනය වියදම් කරගෙන යන්නේ නැහැ. තමන්ට කීයක් හරි හොයාගත හැකි වෙලාව නැති කරගන්නේ නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් මේ පිනට, මේ කුසලයට ඡන්දයක් ඇති කරගත්තු ගමන් එයාගේ මනසේ තෘෂ්ණාව, ද්වේෂය, ඒ වගේම මේවා ඊටාම වැඩකට නැති වැඩ කියලා හිතෙන මෝහය, මේවා මොන පින්ද මොන පවුද එහෙම හිතන කර්මයක් කර්මඵලයක් අදහන්නේ නැති මෝහය, මේවා යටපත් කරගෙන තමයි කෙනෙක් මේ தത്വයටපත් වෙන්නේ. මේ කුසල ඡන්දය ඇති කරගන්න. හැබැයි ඔය අතරේ කෙනෙකුට දන්නේම නැතුව Taman දුරු කරගන්න උත්සාහ කරන ලෝභය ආයෙත් ඉදිරියට එන්න පුළුවන් මේ කුසල ඡන්දය වගේම. කොහොමද? දැන් අපි වැඩිහිටි ගුරුවර දෙමව්පිය ආදීන්ට ගරු බුහුමන් කරනකොට ඒ ගුරුවර දෙමව්පිය ආදීන්
විශේෂයෙන් පහදිනවනේ අපිට. විශේෂයෙන් අපි ගැන සතුටක් ඇති කරගන්නවනේ. එතකොට ඒ අය අපි ගැන ඇති වෙන පැහැදීම එක්ක සතුට එක්ක ඔන්න ඒගොල්ලෝ සන්තක ධනය දීපල වෙනත් යමක් තිබෙනවා නම් තමන් විශේෂයෙන් දැනගෙන හිටපු අධ්‍යාපනය ශිල්ප ඥානයන් ශාස්ත්‍ර අපිට දෙන්න පටන් ගන්නවා. අපිට ඒවා පිරිනමන්න පටන් ගන්නවා. මොකද අපි හොඳට ගරු කරනවා, ඒක දන්නවා කියලා ඒගොල්ලොන්ට සතුටක් ඇති වෙනවා. එතකොට ටික දවසක් මෙහෙම ගරු කරගෙන කටයුතු කරනකොට අම්මා තාත්තගෙනුත් වෙනදාටත් වැඩි දේවල් අපට ලැබෙනවා පේනකොට ගුරුවරුන්ගෙන් වෙනදට වඩා යමක් අපේ පැත්තට ලැබෙනවා පේනකොට අපි දන්නේම නැතුව අර වංචනික ලෝභය ඔන්න අප තුලට ඉදිරිපත් වෙන්න පුළුවන් මොන විදියටද? මේ කැමැත්ත විදියටම, පිනට කැමැත්ත විදියටම, වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීමේ කැමැත්ත විදියටම ඉදිරිපත් වෙන්න පුළුවන් වංචනික තණ්හාව, ලෝභය. මොකක්ද එතන ලෝභය කරන වංචාව? අර ගරු බුහුමන් කරනකොට ලැබෙනවනේ තව ලබා ගැනීමේ ආසාවෙන්. තව Tamanට හම්බ වෙන ගොඩ වැඩි කර ගැනීමේ ආසාවෙන්. දන්නේම නැතුව අපේ හිත ඔන්න වැඩියෙන් වඳින්න පටන් ගන්නවා. වැඩියෙන් සලකන්න පටන් ගන්නවා. වැඩියෙන් ගරු බුහුමන් කරන්න පටන් ගන්නවා. මීටර් 100ක් ඈත එනෝ දැක්කත් පුටුවෙන් නැගිටින්න පටන් ගන්නවා. දුවල ගිහිල්ලා වඳින්න පටන් ගන්නවා. මතක තියාගන්න මේක මේ අවංකව කරන එක්කෙනාට මේ කතාව අදාළ නැහැ. නිස්සරණ අධ්‍යාසයෙන් හුදෙක් වැඩිහිටියන්ට ගරු කිරීමේ කුසලය සලකාගෙනම ඒ කුසල ඡන්දය පිළිබඳව ඇති වුණු පැහැදීමෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවෙන්ම යමෙක් වැඩිහිටියෙක් දකින්නකොට ගරු බුහුමන් කරනවා නම් දෙමව්පියන්ට ගරු බුහුමන් කරනවා නම් ඒගොල්ලෝ කලබල වෙන්න ඕන නැහැ. මේ ඒගොල්ලෝ ගැන නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ දන්නේ නැතුව අර තමන් කරන යහපත් ක්‍රියාවට ආනිසංස විදියට ඒ වෙලාවෙම ලැබෙන්න පුළුවන් ප්‍රතිලාභ දෙමව්පියන්ගෙන්. මොකද ඒගොල්ලෝ සතුටු වුණා මෙහෙමනේ. මෙයා හරි හොඳ ළමයා කියලා දේවල් දෙන්නේ. ටොෆි එකක් හරි වැඩිපුර දෙන්නේ. මෙයා හරි කීකරුයි කියලා. හරි හොඳයි වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා. හොඳට ඉන්න දන්නවා. එහෙම කියලානේ. ගොඩක් පැහැදිලා ඒකළු දේවල් දෙන්න පටන් ගන්නවා අපිට. එතකොට අපි දන්නේම නැතුව අපි අර වඳින එකත් එක්කම යටිහිතෙන් අද මොනවා හම්බ වෙයිද දන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. මට මතකයි අපි පුංචි කාලේ අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට සිංහල අවුරුද්ද කිට්ටු වෙනකොට අප්‍රේල් මාසේ හරි කැමති. මොකද බුලත් දෙන්න යන්න. එතකොට අපි මොකක් හරි බුලත් කොලයක් අරගෙන අර අපේ නෑදෑයින්ගේ වැඩිහිටියන්ගේ ගෙවල් වලට ගිහිල්ලා අවුරුද්දට නේ අපි කියන්නේ අවුරුදු කන්න යනවා කියලා ගිහිල්ලා වැඩිහිටියන්ට වඳිනවනේ. ඊ වඳිනකොටම අපේ යටිහිතේ වැඩ කරනවා. මගෙන වැඩ කරලා තියෙනවා. ඒක මේ කීයක් දෙයිද දන්නේ නැහැ කියලානේ. ඒ කාලෙකින් රුපියල් 2ක් දුන්නත් ලොකු ගාණක් ඒක. අපි පුංචි කාලේ. ඒක ලොකු දෙයක්. ඉතින් එහෙම ලැබෙනකොට අපි ඊළඟ වැඩිහිටියටත් වඳින්න යනවා. මොකද තව කීයක් හරි හම්බ වෙනවා. දැන් බැලු බැල්මට පේන්නේ එක මේ පුතා හරි හොඳයි. ඔක්කොම වැඩිහිටියන්ට වඳිනවා, කරු කරනවා, අලුත් අවුරුද්දට බුලත් දෙන්න ඇවිල්ලා. හැබැයි ඒක ඇතුලේ මගේ හිතේ නම් චූටි කාලේ ළමයි කාලේ එහෙම බුලත් දෙනකොට එහෙම වඳිනකොට අලුත් අවුරුද්දට එහෙම ගෙවල් වලට ගිහිල්ලා වඳිනකොට අර ඒ වැඩිහිටියෝ කීයක් හරි දෙනවනේ. ඒකට ආසාවෙන් තමයි ඊළඟ සැරේ යන්නේ.
හෝ එක්කෙනෙකුට වැඳලා එහෙම හම්බුනාම ඊළඟ එක්කෙනාටත් කැමැත්තෙන්ම වඳිනවා අම්මලා කියන්න ඕනෙත් නැහැ එතකොට. වඳින්න කියලා. මොකද අපි ඔළුවට එනවා එතකොට මෙයාත් දෙයිද දන්නේ කියා කර කියලා. මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා මේක ඔය ඇත්තන්ගේ හිතේ ඕනම වෙලාවක යෙදෙන්න පුළුවන්. මේක මේ අලුත් අවුරුදු කාලෙට විතරක් නෙමෙයි. මේක ඕනිම වෙලාවක අපේ මනසේ යෙදෙන්න පුළුවන් කුසලයක් වගේ අකුසල සිතක්. මේක අකුසල තත්ත්වයක්. මොකද ඒ වැඩ කරන්නේ තණ්හාවනේ. ඒ ඉදිරිපත් වෙන්නේ තණ්හාව. කියක් කරේ ලබා ගැනීමේ ආසාවෙන් උත්තට වඳිනවානේ. වැඩිපුර දුන්නොත් තව සැරයක් වඳිනවා. සතුටටනේ. දීපු එක හොරෙන් බලනකන් සිහිය නැහැ. වැඳලා ඉවර වෙලානේ. හොරෙන් බලනකන් සිහිය නැහැ. කීයකම් වෙලක් දන්නේ නැහැ කියලා. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා නේ. ඔබ අවබෝධ කරගන්න ඔබගේ හිතේ මගේ හිතේ තණ්හාව කියන ලෝභය කියන අකුශල මූලය තියෙන තාක්කල් ඕනෙම වෙලාවක වැඩිහිටි යන්ට වතාවත් කරද්දි ගරු බුහුමන් කරද්දි වන්දනාමාන කරද්දි අපි දන්නේම නැතුව ඔය ලබා ගැනීමේ තෘෂ්ණාව ඉදිරිපත් වෙන්න පුළුවන්. ගුරුවරයාට ගරු කරනකොට වැඩිපුර යමක් එයා කියලා දෙයි. දැන් ඔය ලංකාවේ විතරක් නෙමෙයි මං හිතන්නේ මේ රටවල් වලත් ඇති කියලා. අර ගුරු දිනේට ත්‍යාග ගෙනිහිල්ලා දෙනවනේ. ගුරුවරුන්ට. ඒව නරක වැඩ නෙමෙයි. එහෙම ගුරුවරුන්ට ත්‍යාගයක් දෙන එක නරක වැඩක් නෙමෙයි. මොකද ගුරුවරුගෙන් ඉගෙනගත්තු අය මාසෙට ලක්ෂ ගණන් වැටුප් ගනිද්දී මම දන්න තරමට අවුරුදු 10 15 එක දිගට පාසල්වල උගන්වන ගුරුවරු සමහර අය ඉන්නවා රුපියල් 30 40000 තමයි ඒගොල්ලොන්ගේ වැටුප. ඔය ලොකු මේ කාලේ ලොකු උද්ඝෝෂණ මේවා තියෙනවා අපිට පේනවා. ඒවට හරියට මිනිස්සු මේ බනිනවා කියනවත් පේනවා. ඉතින් ඒගොල්ලොත් ආරක්ෂිත වෙලා මේ වසංගත තත්වයක් තියෙනවා. ඒවත් සැලකිල්ලට අරගෙන ඒගොල්ලොන්ගේ ඒ වෘත්තීය ඉල්ලීම් ජය ගන්නට ඒගොල්ලෝ කටයුතු කරා කියලා ඒකට අපිට මොනවත් කියන්න බෑ. මොකද හේතුව ඒගොල්ලෝ ඇත්තටම ගොඩාක් ලොකු වැටුප් ලබන මිනිස්සුම නෙමෙයි. මම දන්න ගොඩක් ගුරුවරුන්ගෙන් මම අහලා තියෙනවා කීයක් හම්බෙනවද? ඉතින් රුපියල් 50000ක් 45000ක් මාසිකව වැටුපක් ගන්න අය සල්පයක් ඉන්නවනේ. ඔය ඒ ශ්‍රේණීන් අනුව කියලා මම දැකලා තියෙනවා. ඉතින් ඔය ගුරුවරුන්ට තෑගි දෙනවනේ. දැන් ඒ ගුරුවරුන්ට තෑගි දෙද්දී ගුරු දිනේට එහෙමනේ. ගුරු දිනේට එහෙම තෑගි දෙද්දී ළමයෙකුගේ ඔළුවට කවදාවත් ඇතුල් කරන්න එපා. මෙහෙම දුන්නොත් තමයි ඔයාට ගුරුතුමාගෙන් ගුරුතුමියගෙන් වැඩි ආදරයක් වැඩි සැලකිල්ලක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ කියලා ඒක කරන්න එපා. ඒක කරන්න එපා. ඒක ඇතුල් කරන්න එපා ළමයට. මම ගුරුවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඔබට ඔබගේ ශිෂ්‍යයෙක් ගෙනල්ලා දෙන ත්‍යාගය මත ඔබගේ ශිෂ්‍යයෙක් ගෙනල්ලා දෙන ත්‍යාගය මත ඒකේ ප්‍රමාණය මත ඔබ ඒ ශිෂ්‍යයාට දක්වන ආදරය කරුණාව ලැබියාව තීන්දුව කරන්න එපා කියලා. ඒක නොකළ යුතුයි. ඒක නොකළ යුතු දෙයක්. මොකද හේතුව එහෙම වුණොත් එහෙම ලොකු ත්‍යාග දෙන්න ගුරුවරයාට එහෙම ලොකු තෑගි භෝග ගෙනල්ලා දෙන්න සල්ලි නැති ළමයා පන්ති කාමරය තුල කොච්චර අසරණ වෙයිද? එයාට කොච්චර ලොකු අසහනයක් දැනෙයිද? ලොකු තෑග්ගක් දීපු වටින ඇඳුමක් අරන් දීපු ගුරුතුමියට ගුරුතුමාට ලොකු පෙට්ටියකට දාලා ලොකු තෑග්ගක් දීපු ළමයාට
ගුරුතුමිය හෝ ගුරුතුමා විශේෂ ලැතියාවක් දකිනකොට චූටි දෙයක්වත් ගෙනල්ලා දෙන්න බුලත් තුරුල්ලකට වඩා දෙයක් ගෙනල්ලා දෙන්න හයියක් නැති ආර්ථික ශක්තියක් නැති පවුල් තියෙනවනේ. එහෙම පවුල් නැහැ කියලා හිතන්න එපා. එහෙම පවුල් තියෙනවා. ලොකු ඉස්කෝලේකට කොහොම හරි දාගත්ත වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන, හොඳට අවබෝධ කරගන්න ඕන, එතන ඉන්න පුළුවන් තාම අසරණනේ. ඊටාම අසරණ දරුවෝ ලොකු ඉස්කෝලේක උනාට. ලොකු සල්ලියක් නැති පවුල. ඉතින් එහෙම ළමයෙක් මොනවත් ලොකු දෙයක් දුන්නේ නැතිව ඒ පන්ති කාමරේදී කොන්වීමට ලක් වුණොත් ඒකේ ඒ ළමයාගේ මුළු ජීවිතේටම බලපාන්න පුළුවන්. ඒ නිසා දෙමව්පියන්ගෙන් මා ඉල්ලා සිටිනවා, ගුරුවරයෙකුට බුහුමන් කිරීම, ගරු කිරීම කියන එක ඇතුලේ ඒ ගුරුවරයාගේ විශේෂ අවධානයක්, විශේෂ ලාභයක් ලබා ගැනීම කියන චේතනාවෙන් බුහුමන් කරන්න එපා. ඒකට ළමයා පුරුදු කරවන්න එපා. ළමයාගේ හිතට ඒ සිතුවිල්ල ඇතුල් කරවන්න එපා. ඒක මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම එවැනි ත්‍යාගභෝග ලබන ගුරුතුමාගෙන් ගුරුතුමීගෙන් මම මෙත් සිතින් ඉල්ලා සිටිනවා, කවදාවත් ගෙනල්ලා දෙන ත්‍යාග ආදී කාරණා මත තමන්ගේ ශිෂ්‍ය දරුවෝ ගැන තියෙන, ඒ දරුදරියන් ගැන තිබෙන සමානාත්මතාවය, කරුණාව, මෛත්‍රිය, ඒ දරුවන්ගේ දියුණුව දකිනකොට ඔබේ හිතේ ඇතිවෙන මුදිතා ගුණය, ඒ දරුවන්ගේ සාර්ථකත්වය ගැන හිතනකොට ඔබේ හිතේ ඇතිවෙන සතුට, ඒක වර්ග කරන්න එපා. එහෙම වුණොතින් උතුම් වෘත්තියක් වෙච්ච ගුරු වෘත්තිය ඇතුලේ, මොකද අපිට මඟ පෙන්වන්නේ ගුරුතුමා ගුරුතුමියනේ. ඒ මත ඒ ගුරුතුමා ගුරුතුමිය ගැන, අම්මා තාත්තා ගැන ළමයින්ගේ හිතේ අපහැදීමක් ඇති වුණොත්, කලකිරීමක් ඇති වුණොත්, ඒකේ ළමයාගේ මුළු ජීවිතේටම බලපාන්න පුළුවන්. මොකද ඉගෙන ගන්න එක නවත්තලා දාන්න පුළුවන්. මොකද ගුරුවරයා එපා වීම නිසා, ගුරුවරයා ගැන අප්‍රිය හිතීම නිසා සමහර විෂයන් එපා වෙනවනේ. එහෙම වෙනවා. ඒක මේ ළමා හිතේ හැටි. ගුරුවරයා හරිම කර්කශ විදියට, වග විභාගයක් නැතුව අසාධාරණ විදියට තීන්දුව తీරන ගන්න, හිංසා කරන, කතා කරන, සලකන එහෙම කෙනෙක් වුණොත්, මම ගුරුවරයෙක් නිසා මම දන්නවා, මම ශිෂ්‍ය නමලගේ ගුරුවරයෙක්නේ. මම දන්නවා එහෙම දුර්වලකමක් මගෙන් ආපු ගමන් අර පොඩි හාමුදුරුවෝගේ හිත තුවාල වෙන හැටි. එහෙනම් මම ඔබෙන් මෙත් සිතින් යුක්තව ඉල්ලා සිටිනවා, කවදාවත් අපි ගුරුවරු විදියට අපෙන් ඉගෙන ගන්න පොඩි නමකට, අපෙන් ඉගෙන ගන්න ශිෂ්‍ය දුවෙකුට, පුතෙකුට අපි ගැන, අපි අසාධාරණ, අපි අයුක්ති සහගත, අපි ගෝත්‍රික, අපි වර්ගවාදී, මූණු බලන, උසස් අයට එක විදියකටයි, පහත් අයට එක විදියකටයි, සුදු අයට එක විදියකටයි, කළු අයට තව විදියකටයි, ස්ත්‍රී පුරුෂ ભેද සලකලා වෙනස් විදිවලට බලන, කටයුතු කරන ගුරුවරු කියලා ළමයින්ගේ ඔළුවට කියොතින් ඒක නරක දෙයක්. ඒකෙන් ඒ දරුවන්ට ඉගෙන ගන්න එපා වෙන්න පුළුවන්. අපි ගැන ඇති වෙන කලකිරීමට, අප්‍රසාදයටනේ. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, ඔබ බුද්ධිමත් ගුරුතුමෙක්, ගුරුතුමියක් වෙන්න. ඔබගේ ගාව සාධාරණය, යුක්තිය, ධර්මය ළමයාට හමු වෙන්න ඕන. මගේ ගාව සාධාරණය, යුක්තිය, ධර්මය, කරුණාව, ආදරය, මෛත්‍රිය, අනුකම්පාව මේවා ශිෂ්‍ය නමට හම්බ වෙන්න ඕන. අපෙන් ඒවා හම්බුනේ නැතොත් අපි අසාධාරණ, අයුක්ති සාගත ලෙස එක එක ශිෂ්‍යයාට එක එක විදියට වැඩ කරන ගුරුවරයෙක් ලෙස ළමයින්ගේ ඔළුවට ගියොත් ඒගොල්ලෝ සමස්ත ගුරු සංහතියටම ද්වේෂ කරනවා. ඒ ඇතිවෙන අප්‍රසාදය, ඒ ඇතිවෙන කලකිරීම, ගුරුවරු ගැන ඇතිවෙන ඒ පිළිකුල ඊළඟට මතක තියාගන්න
වෙන්න පුළුවන් දේ තමයි ඒ ළමයින්ට ඉගෙන ගන්න එපා වෙන්න පුළුවන්. අධ්‍යාපනය එපා වෙන්න පුළුවන්. මම දන්නවා දැන් අවුරුද්දකට අධික කාලයක් ගුරුවරු මොන දුකක් විඳගෙනදනේ මොන දුකක් විඳගෙනද ඔය Zoom තාක්ෂණය පාවිච්චි කරලා ළමයින්ට උගන්වන්නේ කියලා නේ. ගෙවල් වල ඉන්න ළමයින්ට කොච්චර දුකක් විඳිනවද උගන්වන්න නේ. මම දන්නෝනේ අපි Zoom එකෙන් බණ කියන්න අපි කොච්චර දුක් විඳිනවද කියලා. අඩුම බණ අහනකොට නම් ටිකක් පුරුද්දක් හරි තියෙනවා නිශ්ශබ්දව ඉන්න ඕන කියලා. ඒත් ගෙවල් වල කෑ ගහන හඬවල් එනවා. රණ්ඩු වෙන හඬවල් එනවා. නේ. ඒ ප්‍රශ්නේ නෑනේ. ඒ සියල්ල විඳගෙන සමහර ගෙවල් වල ඩේටා වැඩ කරන්නේ නැහැ. ගුරුවරු අතන මෙතන ඉඳගෙන ගොඩාක් දුක් විඳගෙන අපේ දරුවන්ට දීර්ඝ කාලයක් දැන් මේ වසංගත කාලේ ඒගොල්ලෝ ඉගෙනුවානේ. මම දන්න තරමට ඉතින් ඒගොල්ලොන්ට ඒ Zoom එකට හෝ ඒවට යන ඩේටා වලට හෝ අපි හැමෝම සල්ලි ගෙව්වේ නැහනේ. එහෙම ගෙවුවද දන්නේ නැහැ කවුරු හරි. මම දන්න තරමට එහෙම කිව්වන්නේ නැහනේ. ඒ උනාට එහෙම කරානේ. ඒ වගේ ලොකු සේවයක් ඒගොල්ලෝ කරලා තියෙනවා. ඒගොල්ලෝ කරනවා. අපි ඒගොල්ලන්ට ගරු බුහුමන් කළ යුතුයි. හැබැයි ඒ ගරු බුහුමන් කිරීම ඇතුලේ මතක තියාගන්න අපි මොන හේතුවක් නිසාවත් ඒගොල්ලොන්ගෙන් ලාභයක් ලබා ගැනීම කියන චේතනාව ඒ ලෝභ චෛතසිකය එන්ට නොදිය යුතුයි. ළමෙක්ගේ හිතට ඒක ඇතුල් වෙන්න දෙන්න එපා. අපේ හිතවලටත් ඒක ඇතුල් නොවෙන්න අපි වැඩිහිටියන්ට ගරු කරනකොටනේ. අපි වැඩිහිටියන්ට වන්දනා කරනකොට, අපි වැඩිහිටියන්ට බුහුමන් කරනකොට අපි පුළුවන් තරම් වීරය කරන්න ඕන අපේ මනස ඇතුලේ, අපේ හිත ඇතුලේ අර වංචනික තෘෂ්ණාව, වංචනික ලෝභය එන්න නොදෙන්න කටයුතු කරන්න නේ. එන්න නොදෙන්න කටයුතු කරන්න. එනිසා ඔබ ඊටාම බුද්ධිමත්ව මේ සිතුවිල්ල එක මේ අපචිතිකාමතා කිව්වේ මොකද්ද? වැඩිහිටියන්ට, ගුරුවරුන්ට නැත්තම් පොදුවේ ගරු බුහුමන් කළ යුතු අයට ගරු බුහුමන් කිරීමේ ඒ කැමැත්ත, ඒ කුසල ඡන්දයට යටින් ලබා ගැනීමේ, ඔවුන්ගෙන් දෙයක් අපිට අයිති කර ගැනීමේ, අපිට අඩුම වැඩි අවධානයක් දිනා ගැනීමේ ලෝභය උනත් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම ඉදිරිපත් වෙන ලෝභයට වසඟ වෙලා ඔබ හෝ මම දිගටම ගරු බුහුමන් කිරීම නැමැති කටයුත්ත කරගෙන ගියොතින් අපේ ජීවිතේ පුරාම පුහුණු වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පිං පිරෙන, කුසල් පිරෙන, කෙලස් දුරු වෙන්න උදව් වෙන අපචිතිකාමය නෙමෙයි. වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන, ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කරන උතුම් කුසලය නෙමෙයි එතකොට අපිට වැඩිලා තියෙන්නේ. මොකක්ද? ඒව කර කර ලබා ගැනීමේ තෘෂ්ණාවෙන් නේ. ලබා ගැනීමේ තෘෂ්ණාවකින් තමයි අපි පෙළිලා තියෙන්නේ එතකොට. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ළමයෙක්ගේ හිතේ ස්වභාවිකව ළමා කාලෙදී එහෙම ඒවා ඇති වෙන්න පුළුවන්. ඉඩ තියෙනවා. මගේ වුණත් මට කවුරුත් කියලා ඇති වෙච්ච නෙවෙයිනේ මගේ ඇති වෙච්ච. එහෙම ඇති වෙනවනේ. මොකද ළමයි වැඩිපුර ආදරේ ලබන්න කැමති, හොයා බලනවට කැමති, ප්‍රශංසාවක් වැඩිපුර ලැබෙනවට කැමති, අගය කරනවට කැමති. එතකොට ළමයෙක්ගේ හිතේ ඔකට කැමැත්ත යන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෝ විදියට අපි ළමයින්ට කියලා දෙන්න ඕනේ අපි ගුරුවරුන්ට වඳින්නේ, දෙමව්පියන්ට වඳින්නේ, ගරු කරන්නේ, බුහුමන් කරන්නේ, සත්කාර කරන්නේ ඒගොල්ලොන්ගේ මොකක් හරි ලබා ගැනීමේ කට්ටකමට නෙමෙයි කියලා. කට්ටකමට වඳින්න එපා කියන එක කියලා දෙන්න ඕන. වංචාවට වඳින්න එපා කියන එක කියලා දෙන්න ඕන. අන්න ඒක අපි අපේ පොඩි දරුවොන් ටිකට හරි කියලා දුන්නොත් මම දන්නවා ඒක ලොකු දෙයක් ඒ දරුවන්ගේ පැත්තට. ඒගොල්ලෝ පොඩි හරි ಗುಣධර්මයක් දියුණු කරගත්තු අය බවට ලොකු වෙනකොටපත් වෙයි. එතකොට කාට හරි ගරු බුහුමන් කිරීමේ තිබෙන වටිනකම හින්දා ගරු බුහුමන් කරන කෙනෙක් වෙයි.
නැතුව කඩා වඩා ගන්න වංචා කරන මිනිහෙක් බිහි වෙන එකක් නැහැනේ. බොරුවට රඟපාන මිනිහෙක් බිහි වෙන එකක් නැහැ කාකින් හරි දෙයක් කඩා වඩා ගන්න. ඒ ඔබට ඕනේ එහෙම යහපත් ළමයිනේ ඔබ ගාව රඟපෑමට වඳින ළමයෙක්ගෙන් ඔබට මොකටද? බොරුවට ඔබේ ගාව මොනවා හරි තියෙන වෙලාවට අම්මේ කියාගෙන කකුල් දෙක මේ හොදන්න දෙන්න ළමයෙක්ගෙන් ඔබට මොකටද? ඔබ මාසික පින්පඩිය ගන්න දවසට හෝ පෙන්ෂන් එක ගන්න දවසට හෝ අම්මගේ ගුණ අහන්නයි වඳින්නයි සුව දුක් අහන්නයි එන්නම නම් ළමයෙක් එතකොට එයා ඉන්නේ මොකටද එන්නේ? එතකොට එහෙම ළමයෙක් දැන්ට නිර්මාණය වෙලා ඉන්නවා නම් ඒකේ වගකීම එයාට එහෙම වෙච්ච එකේ වගකීම ඔබට තියෙනවානේ. මගේ ශිෂ්‍ය නමල අතරින් එහෙම දුර්ගුණයක් පේනවා නම් එතකොට මගේ වගකීමක් මටත් වගකීමක් තියෙනවා. මම මේ මිනිස්සු හැදුවේ නැත හරියට. වගකීමක් තියෙනවා. ඇයි මම මේ පොඩි නමලට මේක කියලා දුන්නේ නැත්තේ හරියට කියලා. කපටිකමට වඳින්න එපා කියන එක. මං නම් කියනවා. මං අන්දන්න වඳින්න එපා කියලා. මොකද ඒ වගේ දේවල් කරනකොට මට දැනෙනවා. මේ වැන්දේ ඇත්තටද මේ වැන්දේ බොරුවටද කියන එක මොකද්දෝ පෙරපිනකට දැනෙනවා. එනිසා ඔබ හොඳට තේරුම් ගන්න මේක අපි ළමයින්ගේ හිත තුලින් හදන්න ඕන. ළමා මනස මම හිතනවා ස්වභාවිකවම ඒක එනවනේ. මගෙත් පොඩි කාලේ ආවා. අපේ ලොකු හාමුදුරුලා ඕවා දකින්න අපිට බැනනේ වැන්දේ බොරුවට නේද කියලා හොඳට බයිනවනේ. තට බැන ඒ බොරු වන්දනාව ප්‍රතික්ෂේප කරනවා. තමයිලාට අහක බලන් ඉන්නවා. ගාතාව කියලා ආශිර්වාද කරන්නෙත් නෑ අපි බොරුවට වැන්දේ කියලා තේරුණා. සූපත් වේවා කියන්නෙත් නෑ වැන්දේ බොරුවට කියලා දන්නවා. ඉතින් අපි ඒක ළමයිගේ හදන්න ඕන. පොඩි නමකගේ අපි ඒක හදන්න ඕන හරියට. වඳිනව නම් වඳින්න ඕන ඒ වැඩිහිටියට ගුරුවරයාට තියෙන ගෞරවයට. එහෙම නැතුව යාගෙන් ප්‍රශංසා ලබන්නවත් මොනවා හරි තියෙන දෙයක් ගසා කන්නවත් ඒ වගේ කපටිකමට නෙමෙයි. ඒක අපි ඉගෙන ගන්නවා. ඔකට හොඳ ආදර්ශය දෙන්න පුළුවන් ක්‍රමේ තමයි වැඩිහිටියන්ට. දැන් ඔබ අවුරුදු 30 40 වෙච්ච කෙනෙක් නම් ඔබේ අම්මා තාත්තා අවුරුදු 50 60 වෙච්ච 70 80 වෙච්ච වැඩිහිටියෝනේ. එතකොට ඔබ අම්මා තාත්තා විදියට ඔබේ අම්මා තාත්තටනේ දරුවන්ගේ අම්මා තාත්තා ඔබ. හැබැයි ඔබේ අම්මා තාත්තා ඉන්නවා. ඒගොල්ලොන්ට හරියට ඒගොල්ලෝ දකින්නකොට ඉන්න පුටුවෙන් නැගිටිනවා නම් අවංකව. ඔබ අවංකව ඒගොල්ලොන්ට වන්දනා කරන වෙලාවට පසඟ පිහිටවලා කකුල් දෙක අල්ලලා අම්මට තාත්තට වඳිනවා නම් ඒගොල්ලෝ දෙයක් කතා කරනකොට උපදේශයක් දෙනකොට ගෞරවයෙන් හොඳට අහන් ඉඳලා ඊට පස්සේදී ඔබට යම් අදහසක් තියෙනවා නම් ඒකට එකතු කරන්න ඒ විදියට කටයුතු කරනවා නම් ඒක ළමයින්ට හොඳ ආදර්ශයක්. එයා දකිනවා අත්තම්මගෙන් ලබා ගන්න දෙයක්වත් නැහැ. සීයාගේ ගාව මොනවත් ඇත්තෙත් නැහැ. ඒත් අම්මා අපේ අම්මා අත්තම්මට වඳිනවනේ හොඳට. එයා දෙයක් කියනකොට හොඳට අහන් ඉන්නවනේ. එයා දකින්නකොට වාඩි වෙලා හිටියොත් ශාසනයක නැගිටිනවනේ. මේ විදියට නේ මේ විදියට ඔබට පුළුවන්කම තිබෙනවා ළමයින්ට යම්කිසි ආදර්ශයක් දෙන්න. ළමයින්ට යම්කිසි ආදර්ශයක් දෙන්න පුළුවන්. ඒක ළමයින්ට දේවල් කියනවට වඩා ලොකු දෙයක් වෙයි එයාලගේ ජීවිත වෙනස. මොකද එයාලට පේනවා නැති නේ. ඒ කියන්නේ මහ ලොකුවට මොනවත් සල්ලිත් නැහැ, ලබා ගන්න දෙයක්වත් නැහැ. වයස එක්කෙනෙක් අත්තම්මා සීයා එයාට අම්මයි තාත්තයි හරියට ගරු බුහුමන් කරනවානේ. ඒ පේන එක ඔබ කියන වාක්‍ය 100කට වඩා ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඔබෙන් පේන එක. හැමදාම ඒගොල්ලෝ දකින්න එක. ඒක හරි වටිනවා. ඒ නිසා ඒ අපචිතිකාමතා කියන ඒ උතුම් කුසලයනේ. ඒ උතුම් කුසලය ඔබේ දරුවන්ගේ හිත තුළ
හරියට වඩා වර්ධනය කරන්නට නම් හරියට දියුණු කරන්නට නම් බුදුදහමට මම ඔබට යෝජනා කරන්නේ මම ඔබට කරුණාවෙන් සිහි කරන්නේ ඔබ එය හරියට පුහුණු කිරීම තමයි වැඩිහිටියෙක් විදියට කළ යුත්තේ. වැඩිහිටියෙක් විදියට ඔබ කළ යුත්තේ නේ ඒකයි. ඒක කළ යුතුයි. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න. හොඳට හිතන්න. මොකද දෙමව්පියන්ට දැනට ගුරුවරු ලෙස කටයුතු කරන මට ඔබට ගොඩාක් ලොකු වගකීමක් තියෙනවා මේ වයිද. අපි අපේ දරුවන්ගේ හිත් සුවපත් කිරීම සම්බන්ධ. දැනුම දීම විතරක් නෙවෙයි දැනුම දෙන එක එකක්නේ ගුරු භූමිකාව. අනිකනේ අපෙන් දෙන ආදර්ශය තුළ ඒ දරුවන්ගේ හිත් තුළ හොඳ යහපත් ආකල්ප දියුණු කිරීම. වාසියට වැඩ කරන්නේ හිතන්නේ නැති. කට්ට කමට අනුන්ගේ ගාව රඟපාන්නේ නැති. ළමේ කදන එක අපේ වගකීමනේ. ඒක අපේ වගකීමනේ. අපි කාට හෝ ගරු බොහොමන් කළ යුත්තේ ඇයි කියන එක හරියට තෝරලා දෙන එක අපේ වගකීම. නැත්තම් ළමයි පුරුද්දට යනවා. ළමයි ආසයි ප්‍රශංසා ලබන්න. ළමයි ආසයි චූටි ලාභ ලැබෙනවට. එතකොට එයා දිගටම ඒ ලාභ ලැබෙනකොට ලාභ වෙනුවෙන් වඳින්න ගන්නවා. ලාභ වෙනුවෙන් නැගිටින්න ගන්නවා. ලාභ වෙනුවෙන් ගරු කරන්න ගන්නවා. ඒක ළමා ගතිය. ඒක වෙනස් කරන්න තමයි අපි ඉන්නේ. අපේ වගකීම තමයි නෑ ඒක එහෙම නෙමෙයි. ඔයා ඒ විදියට නෙමෙයි. එවැනි සිතකින් නෙමෙයි ඔයා වැඳිය යුත්තේ කියලා දෙන එක. ගුරුවරු ගරු බුහුමන් කරන කෙනාට දෙමව්පියෝ ගරු බුහුමන් කරන කෙනාට එහෙම සතුටු වෙලා දෙයක් දෙන්න පුළුවන්. ප්‍රශංසා කරන්න පුළුවන්. අගය කරන්න පුළුවන්. හැබැයි අපි ඒකට නෙමෙයි ඒක කළ යුත්තේ කියන එක. ඒක ලබා ගන්න නෙමෙයි ඒක කළ යුත්තේ කියන එක අපි අපේ පැත්තෙන් තීරුම් අරගෙන ආදර්ශ දෙන්න ඕනේ. එහෙනම් මේ ඊටාම වටින සිතුවිල්ලක් වටහා ගන්න. අපි කාගෙත් එක්කලා අපි බණ අහන අපිනේ මේව පුහුණු වෙන්න ඕන. බණ කියන අපි මේව පුහුණු වෙන්න එපා. මාත් පුහුණු වෙනවා මේකනේ. මම ඔබට යෝජනා කරනවා මේවා මේ සාමාන්‍ය අයට මේ කියන කාරණාවලට වඩා පින් කුසල් කරගෙනනේ බණක් භාවනාවක් පුහුණු වෙන්න ධර්මයක් පුහුණු වෙන්න හිතන අයගේ හිත තුළ තමයි අකුසල චෛතසික කුසලවල ස්වභාවයෙන් ඉදිරිපත් වෙන්නේ නේ. මේවා හොඳ වැඩය යහපත් වැඩය කියලා පිළිගන්නෙත් නැති මේවා කරන්නෙත් නැති එවැනි ධර්මයක් පිළිපදින්නෙත් නැති අයට මේ කතාව එච්චර අදාළ නැහැ. මේ කතාව අදාළ වෙන්නේ කාටද? දැනට පින් කරනවා කුසල් කරනවා බණ භාවනාවේ නියැලෙනවා දුකින් නිදහස් වෙන්න වීරිය කරනවා තථාගත ශ්‍රාවකයෙක් ලෙස මේ ගෞතම බුදුසසුනේ පුහුණු වෙනවා කියන අරමුණේ ඉන්න අපිට අකුසල සිතුවිල්ල ලෝභය කියන අකුසල සිතුවිල්ල ගරු බුහුමන් කිරීම හෙවත් අපචිතිකාමතා කියන උදාර කුසල ඡන්දයේ ස්වභාවයෙන් උදාර කුසලයට කැමැත්තේ ස්වභාවයෙන් වංචනික ගසා කෑමී ලෝභය අන්සන්තක දේ තමන්ගේ කරගැනීමේ නේ තෘෂ්ණාවනේ තෘෂ්ණාව ඔබ හොඳට අවබෝධ කරගන්න ඒ තෘෂ්ණාව ඉදිරියට එන්න පුළුවන්. ඒ තෘෂ්ණාව ඇවිල්ලා ඔබගේ ජීවිත කාලෙම ඔබ ඔබේ හිතට රැවටුණු කෙනෙක් ලෙස ඔබගේ වංචනික ඔබේ හිතේ දෙන තෘෂ්ණාවේ වහලෙකු බවට පත් කරන්නට ඉඩ තියෙනවා. එතකොට ඔබවත් මමවත් කවදාවත් වංචනික ලෝභයට අහු වෙලා හිටියොත් වංචනික තණ්හාවට අහු වෙලා හිටියොත් කුසල් වගේ ඉදිරියට එන අපි නිදහස් වෙන්නේ. අපි කොච්චර ලෝභයෙන් නිදහස් වෙන්න කියලා දේවල් කළත් අපේ ලෝභයම වෙන විදියකට වැඩ කරනවා නම් අපි නිදහස් වෙන්නේ. ඒ නිසා මේ කතාව හොඳට ඔබ තේරුම් ගන්න කියලා මා මෙත් සිතින් ඔබට යෝජනා කරනවා. මම හිතන්නේ තව අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්නට කාල වේලාව නෙමෙයිනේ තියෙන වේලාවත් එක්ක මම හිතනවා අපි එක කරුණක්
හොඳට සාකච්ඡා කළා ටිකක් පුළුල්ව නේ. උදාහරණ ගනිමින් එක කරුණ චූටි සංකල්පයක්. වැදගත් සංකල්පයක් නේ. ගොඩාක් වටින සංකල්පයක්. අපි සාකච්ඡා කරේ අද. ඉතින් මේ ධර්ම සංකල්පය අපි සාකච්ඡාවට ලක් කළේ ආදරණීය දියණියකගේ වියෝවයෙන් වේදනාවට පත් වෙලා ඉන්න, දුකට පත් වෙලා ඉන්න මව්පියන්ගේ ආරාධනාවෙන්. අද මේ උතුම් වූ කුශල කර්මය සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන අමරජිත් ඩි සිල්වා පියාණන් වහන්සේට, ඒ වගේම උද්‍යා ඩි සිල්වා මෞතුමියට, මනුරු ඩි සිල්වා ඒ දියණියට විශාල දුකක් වේදනාවක් අත් වෙලා තිබෙනවා. ජූලි මාස 11 වෙනිදානේ ගිය මාස 11 වෙනිදා ටිකක් රෝගාතුරව ඉඳලා අභාවයට පත් වුණා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලදී. ආදරණීය දියණියක් අවුරුදු 24ක් වගේ තරුණම වයසේදී දෙමුනි විනුරි දෙවංගා ඩි සිල්වා ඒ දුව ඒ ජීවත්ව සිටින නැගණියගේ ආදරණීය සොහොයුරිය, ඒ වගේම ප්‍රින්සි ඩි සිල්වා ඒ නෝන මහත්මිනිය සම්බන්ධීකරණ කටයුතු කරා අපිට බොහොම කරුණාවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ එතුමිය මං හිතන්නේ ජීවත් වෙන්නේ. එතුමිය මේ ආරාධනා කටයුතු සිද්ධ කළා ඒ පවුලේ අය. ඉතින් එයාගේ ඥාති දරුවා. ඉතින් ඒ තරුණ දරුවෙක්ගේ වියෝව මා දන්නවා දෙමව්පියන්ට කොච්චර වේදනාවක්ද කියලා. මොකද දෙමව්පියෝ දරුවෝ හදනකොට තියෙන සිතුවිල්ලක් තමයි අපි වයසට ගියාම අපිව බලා ගන්න ඉන්න දරුවෝ කියලා සිතුවිල්ලක් තියෙනවා. අපේ මරණ වෙලාවේ හරි වතුරු ගුරක් හරි දෙන්න ඉන්න ළමයි කියලා එහෙම සිතුවිලි තියෙනවනේ, අහිංසක සිතුවිලි තියෙනවනේ. Taman ජීවත් වෙලා ඉඳිද්දිම Tamanගේ දරුවෝ මැරෙනවා දකින්න එක අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට ඒ ලොකු වේදනාවක්. ඒ වේදනාව දන්නේ ඇත්ත වශයෙන්ම අම්මෙක් තාත්තෙක්ම තමයි. කොච්චර පිච්චෙනවද කියලානේ, කොච්චර දුක් විඳිනවද කියලා. ඒකේ ජීවිතේ දීපෝ එතෙක්කේ දරුවා හදපු වඩපු අම්මා තාත්තා ඒ වේදනාව දන්නවා. ලොකු දුකක් නේ. ඒ දුක කොච්චරද කියලා සමහර වෙලාවට ඒ අම්මල තාත්තලට වචන කරලා කාටවත් කියන්න බෑ. ඒත් ඔබ අම්මෙක් විදියට ඔබතුමියට, ඒ වගේම පියා විදියට ඔබතුමාට මා යෝජනා කරනවා, ඔබේ දුව වෙනුවෙන් ඔබට කළ හැකි දේ ඔබ ඇය ජීවත්ව ඉඳිද්දි කළා. දුව පවෙන් වැළක්වන්න උත්සාහ කළා. පින්කුසල් වල දුව යෙදෙව්වා. හොඳ අධ්‍යාපනයක් දුන්නා. ඒ යුතුයකම් තුන ඔබ දරුවට ලබා දීලා තියෙනවා. මෙලොව ජීවිතයේ අවුරුදු 24ක් වෙනකන් සාර්ථක වුණේ ඔබ මැදිහත් වෙලා ඒ දුවට හොඳට උගන්වපු හින්දා. විදේශ රටවල් වලට පවා යවලා උගන්වන්න ඔබ කරපු කැපවීම එක විශේෂ එකක්. හැබැයි ඇයගේ පරලෝක ජීවිතය සාර්ථක වෙන්නේ ඔබ පුංචි කාලේ ඇයට පවපින ගැන උගන්වපු එකෙන්. පවෙන් අයින් කරලා හොඳ දේවල් වල යොදවන්න ඔබ තාත්තා විදියට, අම්මා විදියට ඒ දුවගේ ජීවිතයට යමක් එකතු කරා නම් ඔබ ඒ දුවට මේ භවයේ යහපත් කරා විතරක් නෙමෙයි, ඊළඟ ඉදිරි භවගාමී ජීවිතයත් වාසනාවන්ත කරගන්න උදව් කරපු හොඳ අම්මා කෙනෙක් වෙනවා, තාත්තා කෙනෙක් වෙනවා. ඒ ටික ගැන හිතලා ඔබ ඒ යුතුයකම් ඉෂ්ට කරන්න ඇති කියලා මං හිතනවා. ඒ ටික ගැන හිතලා ඔබ ඔබේ හිත හදා ගන්න ඕන. මම මගේ දුවට ඉන්නකම් හරියට සැලකුවා කියලා. ඒ දුව හරි පාරේ යවුවා කියලා හිත ශක්තිමත් කර ගන්න ඕන. ඉතින් අද මේ දේශනාව ශ්‍රවණය කරලා ඔබ රැස් කරගත්ත පින් කුසල් වගේම බොහෝ දෙනෙක් බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ දේශනාව ශ්‍රවණය කළ රැස් කරගත්ත පින් කුසල් අපි ඒ අභාවයටපත් දියණියට අනුමෝදනා කරමු. ඒ දියණිය මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා. පින් ගත හැකි භවයක ඉන්නව නම් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීමම උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම බණ අහපෝ ඔබ හැම දෙනාටම, ඒ වගේම
ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් කුසල්ලත් වේවා. මේ වසංගත තත්ත්වය නිසා මිය ගියපු ලංකාවේ ලෝකේ සියලුම ජනතාවටද මේ පින් අත් වේවා. ඒ හැමෝම මේ පින් බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී ඔබ හැම දෙනා ආරක්ෂා කරත්වා. මේ වසංගත තත්වයෙන් අපේ මව්බිම ආරක්ෂා කරත්වා. අපේ මාතෘ භූමිය තුල සිටින සියලුම දෙනාමත් ඒ වගේම මේ ජපානයේ පුරත් අපි මේ වැඩ සිටින මේ රට පුරත් මේ වසංගත තත්වය පැතිරෙමින් තිබෙනවා. ලෝකේ බොහෝ රටවල් වල තවත් රැල්ලක් ඇති වෙමින් තිබෙනවා මේ වසංගතේ. මේ සියලුම රටවල් වල වෙසෙන සියලුම ජනතාවට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවිත අනතුරක් නොවේවා, කරදරයක් බාධකයක් නොවේවා. සියලු දෙනාම ආරක්ෂා වෙත්වා. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. මේ උතුම් පින් කටයුතු කරගන්නට, ඒ වගේම හොඳ අධ්‍යාපනයක් මේ රටේ ලබා ගන්නට මට මහෝපකාරී වෙන අපේ සහෝදර කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ, පුජි සුගත සේනාසනය, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘ එහි ආධිපත්‍ය හොබවන අතිපූජනීය හුරුළුනික වැවේ සුදම්ම සායන් වහන්සේටත්, ඒ වගේම මගේ සහෝදර මේ සේනාසනයෙහි සේනාසනාධිකාරීන් වහන්සේ වශයෙන් වැඩ සිටින අම්පිටියේ සද්ධාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් බණහපු ඔබටත් සියලු යහපත උදා වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්ට අපිට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරම්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.